Hello children. Today we are going to do the second part of our model paper. ආදරණීය දුවේ පුතේ. අද අපි අපේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පාඩම කිරීමටයි සූදානම් වන්නේ. අපි පසුගිය පාඩමෙන් කතා කළා පළවෙනි පේපර් එක ගැන. මෙවර O level විභාගයට මුහුණ දෙන දූල පුතාලා වෙනුවෙන් මෙම් පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ. අපි කලින් පාඩමින් කතා කළා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා කියලා. අපි පසුගිය ප්‍රශ්න පත්‍රයෙන් පළවෙනි ප්‍රශ්න 8 ගැන කතා කළා. එම පාඩම නරඹපු නැති දූල පුතාලා ඉහත වැටෙන ටැග් එක ක්ලික් කරලා එය නරඹන්න. අද අපි දෙවෙනි පේපර් එක ගැනයි කතා කරන්නේ. එම පේපර් එකේ තියෙන ප්‍රශ්න 8ම ගැන අපි කතා කරනවා. මේක ටිකක් දිග පාඩමක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න 8ක් තියෙනවා. පැය දෙකක් ලැබෙනවා. ලකුණු 60යි. අපි අන්තිම ප්‍රශ්නය වන රචනා ප්‍රශ්නය ගැන කතා කරනවා. මුල සිට අග දක්වාම නරඹන්න. එහෙනම් අපි 9 වෙනි ප්‍රශ්නයට යමු. Test 9. Read the text and underline the most suitable word given within brackets. The first one is done for you. Read the text. මේ පාඩම කියවලා underline the most suitable word. Underline යටින් ඉරක් අඳින්න වඩාත් ගැළපෙන වචනයට. ගොඩක් වෙලාවට මේ test 9 වල ඔයගලන්ට එන්නේ හිස් තැන් පිරවීමක්. බලමු අපි කොහොමද මේක fill කරන්න කියලා. අපි ඉස්සෙල්ලා නිකම්ම කියවගෙන යනවා. Many people worldwide considering Arthur C. Clarke as the godfather of globalization communication. He was a very inquisitive child in his childhood. He created his own map of the moon based on the observing he made at home with a homemade telescope. He was interested in writing fiction too. His natural curiosity led him to explore science and space, and everlasting enthusiastically. Okay, now let's see the answers. Many people worldwide consider බොහෝ මිනිසුන් ලෝකයේ පුරාම සලකනවා Arthur C. Clarke as the godfather of globalization communication. Here was the answer. Global communication. ලෝක sannivedanaye පියා වශයෙන් Arthur C. Clarke සලකන. He was a very inquisitive child in his childhood. ඔහු ඉතාමත් විමසිලිමත් දරුවෙක් වුණා ළමා වයසේදීම. He created his own map of the moon. එයා ඔහුගේම සිතියමක් හඳේ සිතියමක් සකස් කරගත්තා. Based on the අනුව observing he made at home. ඔහු ගෙදරදී සොයාගත් නිරීක්ෂණය. ඔහු ගෙදරදී කළ නිරීක්ෂණ අනුව. එතකොට based on the noun එකක් තමයි දාන්න ඕනේ. Observation he made at home with the homemade telescope. ගෙදරම හදපු ටෙලස්කෝප් එකකින් හඳ නිරීක්ෂණය කරමින් එයා මැප් එකක් ඇඳ හඳේ. He was interested in ඔහු ප්‍රිය කළා. He was interested කියලා අපි කියන්නේ. In fiction writing too. ප්‍රබන්ධ ලියන්නත් ඔහු උනන්දුවක් දැක්වුවා. His natural curiosity ඔහුගේ ස්වභාවික කුතුහලය curiosity led him to explore science and space. එයාගේ මේ කුතුහලය නිසා විද්‍යාවේ ඒ වගේම අභ්‍යවකාශය ගැන සොයන්න
උනන්දුවක් ඔහුට ඇති වුණා. everlasting enthusiasm උනන්දුවක් ඇති වුණා. මේ නාම පදයක් තමයි යොදන්න තිබුණේ. මේකෙදී අපිට මේ ප්‍රශ්නේදී අවශ්‍ය වෙන්නේ verbs, nouns, adjectives අන්නේ පිළිබඳ දැනුමක් තමයි ගැළපෙන වචනේ සොයා ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. හොඳ vocabulary එකක් තිබුණොත් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඒ කියන්නේ වචන ගොඩක් ඔයා දැනගෙන ඉන්න ඕන. Okay, question number 10. Test 10. Rasuni and Manuli meet at the school after the vacation. Rasuni සහ Manuli හමු වුණා පාසලේදී නිවාඩුවෙන් පස්සේ. Given below are some statements that question from their conversation. ඒගොල්ලෝ අහපු ප්‍රශ්න කීපයක් තමයි මේ පහත තියෙන්නේ. Rewrite them in reported speech. ඒවා reported speech වලින් ලියන්න. The first one is done for you. පළවෙනි එක ඔයාලා වෙනුවෙන් කරලා තියෙනවා. Rasuni, where is the new class? කොහෙද අලුත් පන්තිය තියෙන්නේ? Rasuni asks. අපි asks කියන වචනේ යොදන්න ඕනේ ඇසුවා කියන්නේ. Where the new class was. Where the new class was. එතකොට මේ is කියන එක තිබුණොත් ගොඩක් වෙලාට අගට යනවා. Where the new class was. Okay. Rasuni asks where the new class was. මොකද මේ is කියන එක මාරු කරලා තියෙන්නේ. Where is the new class? එතකොට is කියන එක where ළඟට ඇවිල්ලා තියෙන්නේ. අපි is කියන එක තිබුණු තැනටම ගෙනියන්න ඕනේ where the new class is කියලා. එතකොට is කියන එක was වෙනවා. Rasuni asks where the new class was. Manuli, have you got a computer? Have you got a computer? ඔයාලන් කම්පියුටර් එකක් තියනවද? Manuli asks. එතකොට මේ have කියන එක. have කියන එක මුලට ආවම මේක yes no question එකක්. yes හරි no හරි උත්තරයක් දෙන්න තියෙන එකක්. එතකොට අපි දන්නවා yes no කියලා තිබුණොත් එහෙම අපි අර reported speech වල ලියන that කියන එක ලියන්නේ. ඒ වෙනුවට අපි ලියන්නේ whether එහෙම නැත්නම් if කියලා. Manuli asks whether you කියන එක I වෙනවා. you කියලා අහන්නේ ඔයා කියලා. ඒතකොට I කියලා තමයි අපි උත්තරේ දෙන්නේ. have you කියන එකේ පද දෙක මාරු වෙනවා. you have කියලා මාරු වෙනවා. අපි reported speech වලින් ලියනකොට you have කියන එක. તો you වෙනුවට අපි I යොදනවා. මේ දෙක වෙනස් වෙනවා. have you තමයි වෙනස් වෙන්නේ. එතකොට අපි you වෙනුවට I had have කියන එක had වෙනවා. Manuli asks whether I had a computer. එතකොට have you කියන එක you have කියලා මාරු වෙනවා. එතකොට you වෙනුවට I යොදනවා, have වෙනුවට had යොදනවා. Manuli asks whether I had got a computer. Rasuni, I bought some flowers. Rasuni, මම ගෙනාව මල් ටිකක්. Rasuni said that. බලමු වෙනස් වෙන්නේ මොනවද? I කියන එක bought කියන එක වෙනස් වෙනවා. bought කියන්නේ simple past tense එක. તો Rasuni said that I කියන එක වෙනුවට අපි she දානවා. bought වෙනුවට had bought, had brought කියලා වෙනස් වෙනවා. past perfect වෙනවා. brought කියන්නේ simple past tense. ඒක had brought වෙනවා. some flowers. Rasuni said that she had brought some flowers. මෙන්න මේ reported speech තාමත් දන්නේ නැති අය ඉන්නවා නම් මම ඉහත ටැග් එකක් දානවා. අන්නේ ටැග් එක ක්ලික් කරලා අපි reported speech ගැන දීර්ඝ විස්තරයක් කළා වීඩියෝ එකකින්. අන්නේ වීඩියෝ නරඹන්න පුළුවන්. Manuli, I complete the assignment. අපි ඉස්සෙල්ලාම කරන්නේ underline කරන වෙනස් වෙන තැන. I වෙනස් වෙනවා, complete වෙනස් වෙනවා. I කියන්නේ Manuli ගැහණු ළමින් සහ I වෙනුවට අපි she යොදනවා. එතකොට complete කියන්නේ present tense, simple present tense එක simple past tense වෙනවා. completed වෙනවා. එතකොට බලන්න කොහොමද? Manuli said that she completed the assignment. she වුණා completed වුණා. Rasuni, I will call Nimmi. මේකෙදී බලමු වෙනස් වෙන්නේ මොනවද? I will call. I will කියන එක තමයි වෙනස් වෙන්නේ. I will. Rasuni said that
I වෙනුවට අපි she යොදනවා, will වෙනුවට would යොදනවා. Rasuni said that she would call Nimmi. Manoli, our teacher is coming. බලමු වෙනස් වෙන තැන් මොනවාද? Our අපේ is වෙනස් වෙනවා. Manoli said that our වෙනුවට අපේ වෙනුවට Manoli කිව්වා ඔවුන්ගේ ගුරුවරයෙක් කියලා. එතකොට their teacher is coming වෙනුවට was coming. Manoli said that their teacher was coming. එහෙනම් මේ reported speech බලපු නැති අය මේවා තාමත් අමාරු අය මේ ඉහත ටැග් එක ක්ලික් කරලා බලන්න reported speech ගැන අපි කරපු වීඩියෝව. Okay, test 11. එකේ තියෙන හිස්තැන් පිරවීම. Okay, underline the most suitable word within brackets. The first one is done for you. One of his favorites pastime is collecting clocks. ඔහුගේ ෆාස්ට් ටයිම් කියන්නේ හොබි එක. ඔහු එක විනෝදාංශයක් තමයි ඔරලෝසු එකතු කිරීම. He already has a most remarkable collection. ඔහුගේ දැනටමත් තියෙන ඔහුට හොඳ එකතුවක්. Which one? Much admirable of his friend. ඔහුගේ යාළුවෝ ගොඩාක්ම අගය කරන collection එකක් තියෙනවා. The most valued is an old Dutch clock. ගොඩාක්ම වටිනා එක තමයි පරණ ලන්දේසි ඔරලෝසුව. Which had been made in 17th century. 17 වෙනි සතවර්ෂයේ සාදපු එක. It had been in the possessively of his family for. ඒක අයිතිව තිබුණා එයාගේ පවුලේ අයට for several generative පරම්පරා ගණනාවකම සිට. Every morning he makes a round of his clocks, winding them up. හැමදාම උදේට ඔහු ඒ clocks ටික අරගෙන wind කරනවා ඒවා. And adjusted any that were going fast or slow. ඔරලෝසුව adjust කරනවා වේගෙන් යනවාද අඩුවෙන් යනවාද කියලා ඒවා adjust කරනවා හැමදාම උදේට. Okay, shall we write the answers? Okay, first one is given. One of his favorite pastime is collecting clocks. He already has a most remarkable collection which won much admiration of his friends. The most valuable is an old Dutch clock which had been made in 17th century. It had been in the possession of his family for several generations. Every morning he makes a round of all his clocks, winding them up and adjusting any that were going fast or slow. හිස්තැන් පිරවීමක් තියෙන්නේ අන්ඩර්ලයින් කරන්න. මේකත් අපි මේ පොත් කියවල පුරුද්දෙන් ඒ වගේම මේ ඊළඟ වචනේ කුමක් වෙනවද කියලා දැනුමෙන් තමයි අපි මේ හිස්තැන් පුරවන්නේ. right? එතකොට අපිට කියන්න පුළුවන් සමහර වචන නාම පදයක්ද ක්‍රියාපදයක්ද එතෙන්ට එන්න ඕනේ කියලා. අන්නේ දැනුමෙන් තමයි අපි මේ ටෙස්ට් 11 කරන්නේ. okay. Test 12. Read the following rules to be followed by the visitors to the zoo and the botanical garden. Put them in the correct column. Write the letter of the correct column. ඔන්න එතකොට zoo එකයි botanical garden එකයි දාලා තියෙන නීති ටිකක් තමයි මේ තියෙන්නේ. Read the following rules. Rules කියන්නේ නීති. To be followed by the visitors. නරඹන්න පිළිපැදිය යුතු නීති ටිකක් තියෙනවා. zoo එකේ සහ botanical garden එකේ. Put them in the correct column. නිවැරදි තීරුවලට ඒවා යොදන්න තියෙනවා. Write the letter of the correct column. හරි අකුර තමයි දාන්න තියෙන්නේ. zoo botanical garden කියලා තියෙනවා. Do not disturb animals. එපා හිරිහැර කරන්න සත්තුන්ට. A දාලා තියෙනවා zoo එකට. right? Keep away from the grass. තනකොළ වලින් ඈත් වී සිටින්න. ඒක නම් botanical garden එකේ තියෙන එක. okay. B
Do not go closer to animal while taking photographs. Do not go closer to animal. යන්න එපා සතුන් ළඟට ෆොටෝ ගැනීමේදී. C. Zoo. Do not pick the flowers. මල් කඩන්න එපා. Botanical garden. Do not disturb the venomous snake in their cage. එපා හිරිහැර කරන්න විසකුරු සතුන්ට. E. Zoo. Do not try to feed animals. එපා උත්සාහ කරන්න සතුන්ට කෑම දෙන්න. Feed කියන්නේ කෑම දෙනවා. Zoo. Stay 2 feet away from the cages animals. අඩි දෙකක් ඈතින් ඉන්න සතුන්ගේ කූඩුවල. Zoo. Buy a ticket to watch the elephant dance. Elephant dance බලන්න ටිකට් එකක් ගන්න. H. Zoo. Do not steal plants. මේක steal කියන එක පොඩි වැරදීමක් වෙලා තියෙනවා. STEAL. Do not steal plant. ශාක සොරකම් කරන්න එපා. Botanical garden. Leave the flowers the way they are. Leave කියන්නේ තබන්න කියනවා. Leave කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. පිටත් වෙනවට කියනවා. මෙතන තබන්න මල් the way they are. ඒව තිබුණු විදියටම මල් තියෙන්න හරින්න. Botanical garden. Do not enter inside elephant's area. අලි සිටින තැනට ඇතුල් වෙන්න එපා. That's also zoo. Okay, like that we can fill in the blank. මේ වගේ එකක් ආවම අපි මේ වගේ හරි යොදාගෙන යනවා. එතකොට අපිට දාපු හිස්තැන් ටික දාපු වචන ටික හොඳට පැහැදිලිව පේන නිසා. Okay. 13. Complete the following passage using the words given in the box. ඔන්න වචන දීලා තියෙනවා. අපිට හිස්තැන් පිරවීමක් කරන්න තියෙනවා. Complete the following passage. Let's read the words. Wrote, alphabetical, Johnson, mean, consideration, in, book, language, dictionary, of, concern, pronounced, various, pronunciation. Okay, wrote කියන්නේ ලිව්වා කියන්නේ. Alphabetical කියන්නේ හෝඩිය අකුරු පිළිවෙලට. Johnson, it's a name, නමක්. Mean, යනු. Consideration, සැලකීම. In, book, language, භාෂාව. Dictionary, ශබ්දකෝෂය. Of, concern, සැලකුව. Pronounce, උච්චාරණය කළා. Various, විවිධ. Pronunciation, උච්චාරණ. Okay, let's read this paragraph. Dr. Samuel Johnson is the father of the English blank. He blank it blank 1755. He was very blank about English blank. A dictionary is a blank from which people can find out what words blank, how they are spelt and blank. The words are arranged in blank order. The order blank, every letter is taken into blank. The blank is given in signs that stand for blank sounds. ඔන්න ඔයගලන් තේරුණා ඇති දැන් මෙහෙම කිව්වා මේ ඩික්ෂනරිය ගැන තියෙන. ඩික්ෂනරිය කවුද මුලින්ම සොයාගත්තේ? එයාගේ නමක් තියෙනවා. ඕකේ. අපිට මේ වචන පිළිවෙලට යොදන්න තියෙනවා. අපි බලමු. Right? Dr. Samuel Johnson is the father of the English. Yes, Johnson කියන එක අපි ඉස්සෙල්ලාම යොදලා තියෙනවා. ඒකට හරියක් දාගමු. Dr. Samuel Johnson is the father of the English dictionary. Okay. Dictionary කියන වචනේ අපි එතන යෙදුවා. උඩින් ඒක මාක් කරගත්ත යෙදුවා කියලා. Okay. එතකොට Samuel Johnson තමයි ඉංග්‍රීසි ඩික්ෂනරියේ පියා වෙන්නේ. He, it, 1755. ඔහු ඒක ලිව්වේ 1755. He, yes. Wrote. He wrote it. ඔන්න අවුරුද්දක් වලට මොකක්ද අපි යොදන්නේ? In 1755. He was very about English. එයා ඉංග්‍රීසි ගැන ගොඩක් concerned, සැලකිලිමත් වුණා. About English
language ඉංග්‍රීසි භාෂාව ගැන සැලකිලිමත් වුණා. A dictionary is a dictionaryයක් යම්. A dictionary is a book පොතක් from which people can find out what words එකකින් මිනිසුන්ට සොයාගන්න පුළුවන් වචනවල mean තේරුම what words mean how they are spelled ඒවා කොහොමද ඒවායි අකුරු කොහොමද and yes and pronouns කොහොමද ඒවා උච්චාරණය කරන්න කියලා and pronouns the words are arranged in වචන පිළිවෙලට දාලා තියෙන්නේ මොන කොහොමද yes in alphabetical order ABCD පිළිවෙලට තමයි වචන එකේ යොදලා තියෙන්නේ the order of every letter is taken into හැම අකුරක්ම dictionary සෑම අකුරක්ම ABCD පිළිවෙලට තියෙන්නේ taken into consideration සෑම අකුරක්ම සැලකිල්ලට අරන් තියෙනවා the pronunciation උච්චාරණය දීලා තියෙනවා in signs සලකුණු වලින් that stand for various sounds විවිධ ශබ්ද සඳහා අකුරු නිර්මාණය කරලා තියෙනවා. ඒ අකුරු වලින් තමයි ඩික්ෂනරියේ ශබ්ද දීලා තියෙන්නේ. මේ විදිහට අපිට තේරුම් අරගෙන මෙයාගේ ස්තැම් පිරවීමක් කරන්න පුළුවන්. Okay. Test 14. You have a pen friend in England and she asks you about attractive places in Sri Lanka for an assignment. Write a letter to her providing necessary information. Use about 100 words. බලමු මොකද්ද තේරුම? Test 14 වල. Test 14 වල ප්‍රශ්න දෙකක් තියෙනවා. මැදින් O කියලා දාලා තියෙන හෝ තෝරගන්න. letter එකක් හරි graph එකක් ගැන විස්තර කරන්න හරි තියෙනවා. අපි මේ දෙකම හොඳින් ඉගෙනගෙන තියෙන්න ඕනි. graph එක අමාරු වුණොත් letter එක ලියන්න පුළුවන්. ඒක දැනගෙන හිටියොත්. You have a pen friend in England. ඔබට ඉන්නවා පෑණි මිතුරෙක්. pen friend කියන්නේ පෑණි මිතුරෙක් එංගලන්තේ. And she ඇය ඔහු asks you about attractive places in Sri Lanka. ඔයාගෙන් ඇහුවා ලංකාවේ තියෙන ආකර්ශනීය ස්ථාන ගැන. For an assignment. පැවරුමක් ලිවීමට. Write a letter to her. ඇයට ඔහුට ලිපියක් ලියන්න. Providing necessary information. සපයමින් අවශ්‍ය තොරතුරු. Use about 100 words. වචන 100කින් පමණ ලියන්න. Include the following. පහත දේවල් ඇතුළත් කරන්න. Thank her for the letter. ඔයා සිතන්න ඔහු කලින් මේ ලිපියක් එවලන්නේ මේ තොරතුරු එවන්න කියලා. ඒ ලිපියට ස්තුති කරන්න. සමහරට ඒ ලිපිය එක පින්තූරත් එවන්න නැති. ඒවටත් ස්තුති කරන්න. Mention attractive places in Sri Lanka. ලංකාවේ ආකර්ශනීය ස්ථාන ගැන සඳහන් කරන්න. Ask her to send some photos of her country. එයාගේ රටේ ෆොටෝස් ටිකක් එවන්න කියලාත් කියන්න. මේ කාරණා තුනම ඇතුළත් වෙන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ඔයාට ලැබෙන්නේ. ඉතින් අපිට මේවා ඡේද තුනකින් letter එක ලියන්න පුළුවන්. Right. Now let's see. අපි ඉස්සෙල්ලාම මේ letter එක ලියලා ඉමු. Right. බලමු මේක පහසුවෙන් ලියන්න පුළුවන්ද කියලා. මේ වචන 100ක් ලියන්න තියෙන්නේ. මේක ඉතාම පහසු එකක්. වචන 100 අපිට 100ට වඩා ලිය වෙනවා මේ වගේ letter එක. First of all we write the address. අපි address එක මුලින්ම ලියන්න. Number 10 Temple Road හිදැල්ලන රත්නපුර ශ්‍රී ලංකා කියලා ලියන්න ඕනිමයි. මොකද අපි පිටරට කෙනෙකුට ලියුම යවන නිසා. Then we have to write the date. Date එක ලිවීමේදී මුලින්ම දිනය යොදන්න. ඊට පස්සේ මාසය අවුරුද්ද යොදන්නයි තියෙන්නේ. Dear Lara. ඕනම නමක් යොදන්න පුළුවන්. Dear කියන එක අපි මුලින් යොදනවා. How are you? කොහොමද ඔබේ සනීප? I think you are doing well. මං හිතනවා ඔයා සනීපෙන් ඇති කියලා. I think you are keeping well. මං හිතනවා ඔයා සනීපෙන් ඇති කියලා. I think you are fine. ඔය විදිහට ඕන විදිහක ලියන්න පුළුවන්. Thank you for the letter and the photographs.
thank you ස්තුතියි ඔබේ ලියුමට සහ ඡායාරූප වලට. You have asked me some information about attractive places in Sri Lanka for your assignment. You have asked me ඔබ ඉල්ලලා තිබුණ මගෙන් තොරතුරු ටිකක් some information about attractive places in Sri Lanka. ලංකාවේ ආකර්ශනීය ස්ථාන ගැන for your assignment ඔබේ පැවරුමට. Here they are මෙන්න ඒවා. කියලා ඔන්න පටන් ගන්නවා ලියන්න. Sri Lanka is famous among the European countries. ශ්‍රී ලංකා ප්‍රසිද්ධයි European countries. යුරෝපීය රටවල් අතර එමන් කියන්නේ අතර. Because මක් නිසාද of its natural beauty. ඒ ස්වභාවික ලස්සන නිසා. දුම්හිඳ දියලුම. ලක්ෂපාන and බමරකන්ද are some attractive waterfalls. ඒවා ආකර්ශනීය දිය ඇලි වලින් සමහරක්. යාල and විල්පත්තු are natural sanctuaries. යාල සහ විල්පත්තු ස්වභාවික sanctuaries අභය භූමි. කුමන is famous for birds. කුමන ප්‍රසිද්ධයි කුරුල්ලන් සඳහා. සීගිරිය is a famous rock fortress. සීගිරිය ප්‍රසිද්ධයි බලකොටුවකට. පර්වතයක් මත තියෙන බලකොටුවක් සඳහා ප්‍රසිද්ධයි. Anuradhapura and Polonnaruwa are famous for ruin cities. ඒව ප්‍රසිද්ධයි නටමුන් නගරවලට. ruin කියන්නේ නටමුන්. Peradeniya and Haggala are beautiful botanical gardens found here. Peradeniya සහ හග්ගල ලස්සන වනෝද්‍යාන. botanical garden උද්භිද උද්‍යාන ලංකාවේ හමු වෙන. මෙහි හමු වෙන. The famous elephant orphanage is in Pinnawala. ප්‍රසිද්ධ අලි අනාථාගාරය තියෙන්නේ පින්නවල. ඔන්න ගොඩාක් ලියන්න බෑ. වචන 100ට දැන් ළඟා වෙලා. නේද? අපිට විස්තර සහිතව ලියන්න යන්න බෑ. I am sending you some photos of these places with this letter. මම ඔබට එවනවා මේ ස්ථානවල ෆොටෝස් කීපයකුත්. Please send me some photos of some interesting places in your country too. ඔයාගේ රටේ ෆොටෝස් එවන්න මට. ඒවත් එවන්න. 2 කියලා දාලා තියෙන ඒවත් එවන්න. Please give my regards to all at home. ගෙදර සැවොම ආදරයෙන් මතක් කළා කියන්නේ. With best wishes. සුබ පැතුම් ඔබට. එසඳු මෙන්න මේ විදිහට ඊටාම වචන කීපය අපිට අවශ්‍ය තරම් ලියන්න බෑ. ගොඩක් විස්තර කරන්න බෑ. කෙටියෙන් තමයි ලියන්න තියෙන්නේ වචන 100 සම්පූර්ණ වෙන්න. මේ විදිහට අපිට ලෙටර් එක ලියන්න පුළුවන්. ඊළඟට අපි තියෙනවා ඔයාට බාර් ග්‍රාෆ් එක. ලෙටර් එක අමාරු නම් බාර් ග්‍රාෆ් එක ලියන්න පුළුවන්. The following graph shows how the Lions Club of Hambantota has spent money for different projects in percentages. The following graph පහත graph එක පෙන්නනවා how the Lions Club of කොහොමද Lion Club එක සිංහ සමාජය හම්බන්තොට සිංහ සමාජය has spent වියදම් කරලා තියෙන මුදල් for different project විවිධ ව්‍යාපෘති සඳහා ප්‍රතිශත වශයෙන් තමයි පෙන්වලා තියෙන්නේ. percentages කියන්නේ ප්‍රතිශත. study it අධ්‍යයනය කරන්න එක and write a description විස්තරය ලියන්න about how the money was spent මුදල් වියදම් කරලා තියෙන්නේ කොහොමද කියලා. The following words will help you. පහත සඳහන් වචන ඔබට උදව් වේවි. Use about 100 words in your description. වචන 100ක් පමණ ඔබේ විස්තරය යොදන්න. Equal සමාන minimum අවම maximum උපරිම lowest අඩුම highest වැඩිම more than වඩා less than වඩා අඩුයි කියනකොට less than කියන වැඩි කියනකොට more than. Okay, look at the graph. The percentage of money spent by Lions Club. On Lions Club එක වියදම් කරපු මුදල් වල ප්‍රතිශතය. ඔන්න යටින් තියෙනවා අපිට මොනවටද වියදම් කළේ? drugs and medical equipments, spectacle, disaster relief, elders houses, health camp, other relief works. ඔය විදිහට වියදම් කරපු දේවල් තියෙනවා. Okay.
අපි ඉස්සෙල්ලම පළවෙනියෙන් මොකද්ද මේ කියලා පොඩි විස්තරයක් කරන්න ඕනේ මොකද්ද මේ තියෙන්නේ කියලා. අපිට මේ ප්‍රශ්නෙම්ම ගන්න පුළුවන්. The following graph shows. following කියන්නේ පහත graph එක. අපි following කියන වචනේ අයින් කරනවා. පහත කියලා ලියන්න අවශ්‍ය නැහැ. අපේ පහත අපි ලියන පිළිතුරු පත්‍රයේ පහත නැහැනේ graph එකක් නේද? ඉහත තමයි තියෙන්නේ. ඒ නිසා අපිට above කියලා තමයි දාන්න ඕනේ. එතකොට above කියන එක මතක නැත්නම් ඒක නෙදෙව්ව දාන්න අවශ්‍ය නැහැ. නිකම්ම the graph කියලා කියන්න පුළුවන්. The graph shows how the Lions Club of Hambantota has spent money for different projects in percentage. ප්‍රශ්නෙම තියෙන ටික අපි ලිව්වා. The graph shows මේ graph එක පෙන්නනවා how the Lions Club of Hambantota. Hambantota Lions Club එක has spent මුදල් වියදම් කරලා තියෙන්නේ විවිධ ව්‍යාපෘති සඳහා ප්‍රතිශත වශයෙන්. ඔන්න ඒක පළවෙනියට ලිව්වා. The horizontal axis shows. Horizontal කියන්නේ පහළ තියෙන අක්ෂය. Right? Horizontal axis එකට අපි කියන්නේ තිරස් අක්ෂය. The horizontal axis shows the different projects. ඒකෙන් මේ ව්‍යාපෘති ටික පෙන්නනවා. And the vertical axis shows the percentage of money spent. වියදම් කරපු සල්ලි ප්‍රමාණය ප්‍රතිශත වශයෙන් vertical axis වලින් පෙන්නනවා. ඒ කියන්නේ සිරස් අක්ෂයෙන් පෙන්නනවා. The projects are මේ projects නම් drug and medical equipment, spectacles and hearing aids, disaster relief, elders houses, health camps and other relief works. ඒවා තමයි projects වශයෙන් තියෙන්නේ. දැන් උන්න අපිට මූලික හැඳින්වීමක් කළා මේ graph එක ගැන. දැන් මේ graph එකේ තියෙන මේ විස්තර ගැන graph එක විස්තර කරනවා අපි. අපි මුලින්ම කරන්නේ වැඩියෙන්ම මුදල් වියදම් කරලා තියෙන මොනවටද කියනවා. ඊට පස්සේ අඩුවෙන්ම මුදල් මොනවටද වියදම් කරලා තියෙන්නේ. ඊළඟට සමානව මුදල් මොනවටද වියදම් වෙලා තියෙන්නේ. ඒ විදිහට අපි ලියනවා. බලමු වැඩියෙන්ම මොනවටද. elders houses වලට තමයි වැඩියෙන්ම. According to the bar chart. According to the කියන්නේ අනුව. According to the bar chart, the highest amount of money. වැඩිම මුදල් ප්‍රමාණයක්. Which is 30ක්. 30ක්ම මුදල් වියදම් කරලා තියෙන for elders houses. වැඩිහිටි නිවාස සඳහා. Has been spent කියලා අපි යොදන්නේ. අපි has spent කියන්නේ වියදම් කරලා තියෙනවා. ඒතකොට ඒක active voice එකක්. මුලට Lions Club එක තිබුණා නම් has spent ලියන්න තිබුණා. මේ money amount of money කියනකොට මුදල් තියෙන්නේ මුලට ඒ නිසා has been spent for elders houses. The lowest amount of අපිට ඕන was spent කියලා කියන්නත් පුළුවන්. මෙතන has been spent වෙනුවට was spent වියදම් කළා. was spent කියලා යොදන්නත් පුළුවන්. The lowest amount of money අඩුම මුදල් ප්‍රමාණයක් which is 5%. 5% වන අඩුම මුදල් ප්‍රමාණයක් has been spent for drugs and medical equipment. බෙහෙත් වර්ග සඳහා වියදම් කරලා තියෙනවා. An equal amount of money සමාන මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිනවා has been spent for spectacles and hearing aids and disaster relief which is 20%. ඒ කියන්නේ කන්නාඩි ශ්‍රවණ උපකරණ ඒ වගේම disaster relief ඒ කියන්නේ විපත් සහන සඳහා 120ක් සමානව වියදම් කරලා තියෙනවා. right ඔය විදිහට අපි කිව්වා වැඩිම එක අඩුවෙන්ම වියදම් කරලා තියෙන එක ඊළඟට සමානව වියදම් කරලා. ඒතකොට මතක තියාගන්න මේ has been spent වෙනකොට was spent යොදන්නත් පුළුවන්. right ඒ මෙන්න ඔන්න ක්‍රියාපදේ යොදා ගැනීම තමයි ගොඩක් ළමින්ට ගැටලුවක් වෙලා තියෙනවා spent කියන එක. ඒක වරද්ද ගන්නවා ගොඩක්. right okay next one. The Lion Club has spent more money on health camps and drugs and medical equipment. ඔන්න සංසන්දනය කරනවා. The Lions Club has spent more money. Lions Club එකේ වියදම් කරලා තිනවා මුදල් වැඩියෙන් on health camp.
සෞඛ්‍ය කඳවුරු සඳහා. Then drugs and medical equipment. Medical සහ වෛද්‍ය උපකරණ සහ බෙහෙත් වලට වඩා මුදල් වියදම් කළ තියෙනවා හෙල්ත් කැම්ප් වලට. ඔන්න සංසන්දනයක් කළා. එහෙම කරනකොටම වචන 100 පිරලා තියෙනවා. right? එතකොට අපිට ගොඩක් විස්තර ලියන්න නැහැ. මේ විදිහට තමයි අපි මේ බාර් ග්‍රාෆ් එක ගැන විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ. මේක ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයක්. Test 15. Read the following text and answer the questions below. ඔන්න 15 වෙනි ප්‍රශ්නය. ඡේදයක් දීලා ප්‍රශ්න අහලා තියෙනවා. ඒවට උත්තර ලියන්නයි තියෙන්නේ. අපි මුලින්ම කරන්නේ අපි කියවන ප්‍රශ්න ටික. Okay, let's read the question. Say whether the following statements are true or false by writing T or F against each of them. Say කියන්න whether the following statements are true or false. පහත වගන්ති හරිද වැරදිද සත්‍යද අසත්‍යද කියලා කියන්නයි තියෙන්නේ. Okay, let's read the first one. Kumara lived in a village closer to the sea. Kumara lived. Kumara වාසය කළා in a village ගමක closer to the sea. මුහුදට ආසන්න. closer කියන්නේ ආසන්න. කුමාර ජීවත් වුණා මුහුදට ආසන්න ගමක. True or false? Okay, let's read the passage and find the answer. Okay. Once upon a time, a boy who was called Kumara lived in a small town, which is a long distance from the sea. Which was a long distance. Long distance කියන්නේ ඈත. මුහුදින් ඈත ගමක තමයි ජීවත් වෙලා තියෙන්නේ. Then the answer is false. False. Okay, now let's go to next question. He had traveled to many distant countries by sea. He had traveled. ඔහු ගමන් කරලා තිබුණා. To many distant countries. බොහෝ ඈත රටවල් වලට. By sea. මුහුදෙන්. ඔහු ගමන් කරලා තිබුණා බොහෝ රටවල් වලට. ඈත රටවල් වලට මුහුදෙන්. Okay, let's see the text. Kumar read a lot of books about ships and their voyages to distant countries, and he always imagined himself in each them. Kumar read, Kumar කියවුවා a lot of books, පොත් ගොඩාක්, about ships, නැව් ගැන, and their voyages, voyages කියන්නේ මුහුදු ගමන්, to distant countries, ඈත රටවල් වලට ගිය මුහුදු ගමන් ගැන පොත් කියවුවා. And he always imagined. ඒ වගේම ඔහු හැම වෙලාවෙම සිහින මැව්වා. Himself in each them. එයත් ඒවයි ඉන්නවා කියලා සිහින මැව්වා. එතකොට එයා ගිහින්නේ රටවල් වලට. එයා සිහින මැව්වා විතරයි. Then we can write the answer. It's also false. ඒකත් වැරදි එකක්. එයා ඈත රටවල් වලට ගිහින්නේ. Number 3. He trained young men in the navy. He trained. ඔහු පුහුණු කළා. Young men, තරුණ මිනිස්සු in the navy. Navy එකේ. Navy එකේ තරුණ මිනිසුන් ඔහු පුහුණු කළා. Okay, let's see. So he went to place where train young men for these jobs. So, දැන් ඒක කියලා තිනවා he decided that he wanted to become an officer in the Sri Lanka Navy. යාට ශ්‍රී ලංකා නේවි එකේ නිලධාරියෙක් වෙන්න ඕන වුණා. So he went to place. එයා ස්ථානයකට ගියා place which train young men. තරුණ මිනිසුන් පුහුණු කරන ස්ථානයකට ඔහු ගියා. ඒතර ඔහු තරුණ මිනිසුන් පුහුණු කරන ස්ථානයකට ගියා කියලා තියෙන්නේ. ඔහු පුහුණු කළා කියලා නෑ. Then it's also false. ඒකත් වැරදි. He was 20 years old when he joined the navy. He was 20 years old. ඔහුට අවුරුදු 20යි when he joined the navy. ඔහු navy එකට join වෙනකොට. Let's see. When he was 20, he decided that he wanted to become an officer in the Sri Lanka Navy. When he was 20, ඔහුට 20ක් වෙන විට he decided, ඔහු තීරණය කළා that he wanted to become an officer in the Sri Lanka Navy.
ශ්‍රී ලංකා නේවි එකේ ඔෆිසර් කෙනෙක් වෙන්න ඕනි කියලා එයා තීරණය කළා. Then it is true. Which lesson did he enjoy most? Which lesson? මොන පාඩමද ඔහු වැඩියෙන්ම enjoy කළේ? There Kumar enjoyed the lesson very much, especially the one in a ship. There Kumar enjoyed the lesson very much. Kumar ගොඩාක් විනෝද වුණාලු ඒ පාඩම. Especially the one in a ship. නැවක් ඇතුලේ තිබුණ පාඩමට ගොඩක් එයා විනෝද වුණා ඒ පාඩම. Okay, then we can write the answer. The one on a ship. The one on a ship. Okay. You can get 2 marks for this question. භාග බැගින් තමයි ලකුණු ලැබෙන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. Next question. What was the group Kumar joined at the swimming pool? What was the group? මොන කණ්ඩායමටද කුමාර join උනේ swimming pool එකේදී? Swimming pool එකේදී මොන කණ්ඩායමටද join උනේ? Let's see the answer. Kumar went into the second group. දැන් මේක කියලා තියෙනවා yes එයා navy එකට ගියානේ. navy එකට ගිහිල්ලා Kumar arrived at the pool the next morning with other students. Kumar ළඟා වුණා pool එකට. swimming pool එකට අනිත් ළමයි සමග. He was looking forward to learning to swim. එයා බලාපොරොත්තු වෙන හිටියේ පීනන්න ඉගෙන ගන්න. The teacher arrived a minute later. විනාඩියක් පසු වෙලා teacher ආවා. And commanded those who could not swim to go to one group. අනකලා පීනන්න බැරි අය group 1 වලට යන්න කියලා. Those who could swim but not dive. පීනන්න පුළුවන් ඒ උනාට කිමි දෙන්න බැරි අය. Properly to go into the second group. දෙවෙනි group එකට යන්න කිව්වා. And those who could both swim and dive. දෙකම පුළුවන් අය පීනන්නත් කිමි දෙන්නත්. Well to go to third one. තුන්වෙනි group එකට යන්න කිව්වා. Kumar went into the second group. Kumar ගියා දෙවෙනි group එකට. Okay. Kumar went into the second group. Write the phrase which says Kumar was a good athlete in his school. Write ලියන්න phrase එක. වැකිය ලියන්න which says Kumar was a good athlete. Athlete කියන්නේ මල්ල ක්‍රීඩකයෙක්. කුමාර් පාසලේදී හොඳ මල්ල ක්‍රීඩකයෙක් කියලා කියවෙන වාක්‍ය ලියන්න. He was also glad to do a lot of sports and exercises, and by far he was the best as he had excelled at sports in his school. He had excelled at sports in his school. එයා ඉස්කෝලේ ක්‍රීඩාවලට හොඳ දක්ෂතාවයක් දක්වලා තියෙනවා. Okay, that's the answer. He had excelled at sports in his school. Okay. Find words from the passage which have the same meaning for the following. Find words. වචන සොයන්න from the passage. මේ passage එකෙන් which have the same meaning. සමාන තේරුම් තියෙනවා. Pulled alone forcefully. Full ඇද්දා බලෙන්ම ඇදගෙනවා. Full alone forcefully. Let's see. ඔන්න කුමාර් ගියානේ පීනන්න දෙවෙනි group එකට. එයා පීනන්න බෑ. ඒ නිසා then the teacher told the student in the second group to go down the step into the swimming pool one by one and swim to the other side. දෙවෙනි group එකේ අයට ගිහිල්ලා එක කෙළවරකට ගිහිල්ලා අනිත් කෙළවරට පීනන්න කිව්වා. The first two obeyed. පළවෙනි දෙතුන් දෙනා කීකරුණා. And neither of them had any trouble in swimming. කාටවත් ගැටලුවක් වුණේ නැහැ. Kumar was the third in the line. තුන්වෙනියට හිටියේ කුමාර්. He climbed down the step, but as soon as he began to swim, he sank under the water. ඔහු ගිලුණා වතුරේ පීනන්න හදනකොට. When he did not come up again, එයා ආපහු ආපු නැති නිසා, the alarm teacher jumped in and dragged him out.
එයා ඇදගෙන ආවා උඩට. drag ඔන්න ඇදගෙන ආවට වචනේ drag. okay. shouted for joy. shouted කෑ ගැහුවා සතුටින්. okay. cheered. cheered. එහෙම ඇදන් එනකොට ශිෂ්‍යෝ සතුටින් කෑ ගැහුවා. cheered. fill in the blanks. He was also to do a lot of sports and exercises. එයා ගොඩක් ආසුනා ක්‍රීඩා මේ exercises කරන්න ක්‍රීඩා කරන්න. He was also. He was also glad to do a lot of sports and exercises. He was also glad. ඔහු ගොඩක්ම සතුටු වුණා ක්‍රීඩා කරන්න. Glad. Okay. For this question you will got 5 marks. ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයක්. Okay. Then let's go to our last question. අන්තිම ප්‍රශ්නයට යන්නේ. Write on one of the following. පහත් සඳහන් ඒවයින් එකක් ලියන්න. Use about 200 words. වචන 200ක් පමණ භාවිතා කරන්න. A. An article to a children's magazine on the topic modes of transport now and then include an article ලිපියක් ලියන්න ළමා පත්තරයකට පුවත්පතකට සංගරාවකට on the topic මේ මාතෘකාව යටතේ modes of transport ගමනාගමන විධි now and then එදා සහ අද එදා සහ අද ගමනාගමන විධි ගැන තමයි ආටිකල් එකක් ලියන්න තියෙනවා. include ඇතුළත් කරන්න. include කියන්නේ ඇතුළත් කරන්න. modes of transport used in the ancient time. ancient time ආදි කාලයේදී භාවිතා කරපු ප්‍රවාහන ක්‍රම. development of the modes of transport. ප්‍රවාහන විධිවල සංවර්ධනය. with the development of the technology. තාක්ෂණයත් එක්ක ඒවා දියුණු වීම ගැන ලියන්න තියෙනවා. modes of transport used today. අද ගමනාගමන. positive and negative aspect. ධනාත්මක සහ ඍණාත්මක පැති මේ transport වල තියෙනවා. මොනවාද හොඳ පැත්ත මොනවද නරක පැත්ත ලියන්න තියෙනවා. example positive easy fast. lazy දැන් පහසුයි ගමන් යන්න. negative environmental pollution පරිසර දූෂණය ඇති වෙනවා traffic ඇති වෙනවා ඒව තමයි නරක පැත්ත මේ ගැන අපිට ලිපියක් ලියන්න තියෙන්නේ we have to write an article okay ඉස්සෙල්ලා මෙන්න මේ දැන් ඔයගලන්ට මේ include කියන එකේ දීලා තියෙනවා ඒකේ දීලා තියෙනවා ඡේද වෙන් කරන හැටි අත් පළවෙනි ඡේද ලියන්නේ ancient අතීත කාලේ කොහොමද ප්‍රවාහනේ ඊට පස්සේ තාක්ෂණයත් එක්ක කොහොමද දියුණුනේ මේ ප්‍රවාහන modes of transport used today අද කොහොමද ප්‍රවාහනේ කොහොමද අද කරන්නේ positive and negative aspect හොඳ පැත්ත සහ නරක පැත්ත මේ දියුණුවේ මේ විදිහට ඡේද 4ක් ඔයාට ලියන්න පුළුවන් let's see modes of transport now and then with the development of modes of transport ප්‍රවාහන ක්‍රමවල සංවර්ධනයත් සමග we can go to any country or city අපිට පුළුවන් යන්න ඕනම රටකට හෝ නගරයකට within a few minutes now විනාඩි කිහිපයක් ඇතුළත දැන් but very long ago නමුත් ගොඩක් ඉස්සර it took days or month දවස් හෝ මාස ගත වුණා to reach a country or city රටකට හෝ නගරයකට යන්න in the ancient times අතීත කාලේ people were carrying their goods මිනිස්සු ඔසවාගෙන ගියා ඔවුන්ගේ බඩු goods කියන්නේ බඩු on their heads හිස මත තියාගෙන on their backs ඔවුන්ගේ කොන්දේ තියාගෙන or run on the ground නැත්නම් පෙරලාගෙන ගියා පොළොවේදී then people began to use animals ඊට පස්සේ මිනිස්සු භාවිතා කළා සතුන් to transport their goods බඩු ගෙන යන්න with the development of the technology තාක්ෂණයේ දියුණුවත් සමග people invented vehicles මිනිසුන් ඉපදෙව වාහන like මේ වගේව like කියන්නේ වගේ
cars, trains, ships, aeroplanes and rockets. මේ වාහන නිෂ්පාදනය වුණා. People constructed modern types of roads. මිනිස්සු අලුත් විදිහේ පාරවල් හැදුවා to facilitate the transportation. ප්‍රවාහනය පහසු කරන්න. Now there are highways and tunnels. දැන් තියෙනවා highways ඒ වගේම උමම් මාර්ග which make the transportation very easy and fast. දැන් ප්‍රවාහනය හරිම පහසුයි වේගවත්. Today transportation has transformed the world into a small village. අද මේ ප්‍රවාහනය නිසා මුළු ලෝකෙම ගමක් බවට පත් වෙලා. ගමක් බවට පත් වෙලා කියන්නේ හරි පහසුවෙන් යන්න එන්න පුළුවන්. ලෝකයක් කිම ලොකු විශාල එකක් ඒ වුණාට දැන් ගමක් වෙලා පොඩි වෙලා. People can reach their destination within a very short time. මිනිසුන්ට පුළුවන් ළඟා වෙන්න ඔවුන්ගේ destination කියන්නේ ගමනාන්තයට. Within a very short time. බොහෝම කෙටි කාලෙකින්. Though there are many positive aspects. Though කියන්නේ උනත් හොඳ පැති ගොඩක් තිබුණා උනත් on modern transportation. There are some negative aspects too. මේකේ නරක පැතිත් තියෙනවා. Among them ඒවා අතර the traffic congestion. The traffic congestion. මාර්ග තදබදය. Road accident. මාර්ග අනතුරු. And the environmental pollution. පරිසර දූෂණය are the biggest problem we have to face today. ඒවා තමයි අද අපිට මුහුණ දෙන්න තියෙන ගැටලු. As school children, පාසල් ළමයි වශයෙන්, it is our duty, අපේ වගකීමක්, to find solution, මේවට විසඳුම් සෙවීම, මේ ප්‍රශ්න වලට විසඳුම් දීම, to protect our future generation, අපේ අනාගත පරම්පරාව ආරක්ෂා කර ගැනීමට. මෙන්න මේ විදිහට අපිට වචන 200 රචනාවක් ලියන්න පුළුවන්. Okay, now let's go to our next one. Write an essay on why we should follow good health habit. ලියන රචනාවක් ඇයි අපි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුත්තේ කියලා. You have to include මේවා ඇතුළත් කරන්න ඕනේ. මේවා ඡේද වලට වෙන් කරලා ඔයාලට ලියන්න පුළුවන්. What good health habit means? Good health habit යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? තේරුම. When and where we can follow good health habits. කවදද කොතැනද අපි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුත්තේ. Importance of following good health habit during the epidemic period. වසංගත කාලයේදී හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම. How the good health habit lead to a healthy life. නිරෝගිමත් ජීවිතයක් ගෙන යාමට නිරෝගිමත් ජීවිතයක් ගෙන යාමට සෞඛ්‍ය පුරුදු බලපාන කෙසේද කියලා ලියන්න තියෙන්නේ. එතකොට අපි මේ රචනා දොළ පුතාලා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මේවා ලියන හැටි තමයි ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. අපි එහෙනම් මේ රචනාවත් ලියමු. Why should you follow good health habit? Good health habits are very important for everyone to lead a healthy life. හොඳ සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වෙනවා සෑම කෙනෙකුටම. To lead a healthy life. සෞඛ්‍යමත් ජීවිතයක් ගෙන යාමට. Good health habits mean the good behaviors or practices that we follow in our day-to-day lives. හොඳ සෞඛ්‍ය පුරුදු යනු අපි එදිනදා ජීවිතයේදී අනුගමනය කරන හොඳ පුරුදු. As school children, we can follow good health habit at home as well as at school. පාසල් සිසුන් වශයෙන් අපිට පුළුවන් හොඳ සෞඛ්‍ය පුරුදු ගෙදරදී පාසලේදී අනුගමනය කරන්න. What are good health habits? මොනවද හොඳ සෞඛ්‍ය පුරුදු? Getting up early in the morning. උදෑසන නැගිටීම. Drinking a glass of clean water. පිරිසිදු වතුර ඉදිරියක් බීම. Having wholesome food. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම. Doing exercises. ව්‍යායාම කිරීම. Or
හෝ playing with friends යාළු සමග සෙල්ලම් කිරීම. brushing teeth after meals කෑමෙන් පසු දත් මැදීම. cleanliness පිරිසිදුකම. and having a sound sleep සහ හොඳ නින්දක් ගැනීම are some of the good health habits. ඒවා සමහරක් හොඳ සෞඛ්‍ය පුරුදු that we should follow every day. අපි සෑමදාම අනුගමනය කළ යුතු. It is important to follow good health habits during the epidemic period like COVID-19. COVID-19 වැනි වසංගත කාලයේදී හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම ඉතා වැදගත්. During this period, the health authorities during මේ කාලය තුළදී සෞඛ්‍ය බලධාරීන් advise us අවවාද කරනවා අපිට to follow some additional healthy measures අමතර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා to stop the spread of the epidemic වසංගතය පැතිරීම වැළැක්වීමට. They advise us to follow three main things. ඒකුළු උපදෙස් දෙනවා අපිට අනුගමනය කරන්න ප්‍රධාන දේවල් තුනක්. They are the wearing of a clean face mask. ඒවා නම් face mask එකක් පැළඳීම, keeping our hands clean අත් පිරිසිදුව තබා ගැනීම, and keeping the social distance සමාජ පරතරය තබා ගැනීම of at least 1 meter මීටරයක් between two persons දෙදෙනෙක් අතර. If we do not follow these habits මේ පුරුදු අපි අනුගමනය කළේ නැත්තම් we can't spend a healthy life අපිට බෑ නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න. As a result ඒ ප්‍රතිඵලයක් වශයෙන් we will be unhealthy person අපි රෝගී පුද්ගලයන් බවට පත් වෙනවා. As school children පාසල් ළමුන් වශයෙන් it is our duty අපේ වගකීමක් to follow these good health habits මේවා අනුගමනය කිරීම. lead a healthy life හොඳ නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම and pass them to our future generation ඒක අපේ අනාගත පරම්පරාව වෙත ගෙන යෑම. Okay, that's the end of the essay. Okay, that's the end of the essay. Now let's go to our next one. මේවා කටිපාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ ලියන්නේ කොහොමද මොනවද වාක්‍ය රටා කොපමණ ලිවිය යුතුද කියලා තමයි අපි ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. Okay, next one. You have been asked to deliver a speech. ඔබට කියනවා කතාවක් කරන්න. Why we should engage in sports. ඇයි අපි ක්‍රීඩා කළ යුත්තේ? At the English morning assembly of your school. Morning assembly එකේදී කතාව කරන්න කියන්නේ. Write your speech. ලියන්න ඔබේ කතාව. Include මෙන්න මේවා ඇතුළත් කරන්න. Health benefits. සෞඛ්‍යමය වාසි. Exercise. ව්‍යායාම. Weight management. බර පාලනය කිරීම. Personality development. පෞරුෂ සංවර්ධනය. Leadership qualities. නායකත්ව ගතිගුණ. Unity. සමගි. Friendship. මිත්‍රත්වය. Discipline. විනය. මෙන්න මේවා ඇතුළත් කරලා තමයි අපිට ස්පීච් එක ලියන්න තියෙන්නේ. එතකොට අපි රචනාවක් ලියනවට වඩා වෙනස් ස්පීච් එකක් ලියන්නේ. අපි කොහොමද බලමු ලියන්නේ? මුලින්ම අවසර ගන්න ඕනේ, permission ගන්න ඕනේ. Good morning to all of you, dear teachers and my dear friends. Today my topic is why we should engage in sports. අද මගේ මාතෘකාව ඇයි අපි ක්‍රීඩාවල නිරත විය යුත්තේ? මේක ඉතින් විවිධ විදිහට කියන්න පුළුවන්. I came here to speak about why we should engage in sports. එහෙම කියන්නත් පුළුවන්. Engaging sport is very useful to keep our body and the mind healthy. Engage in sports. ක්‍රීඩාවල නිරත වීම ඉතාම ප්‍රයෝජනවත්. To keep our body and mind healthy. අපේ ශරීරය සහ මනස නිරෝගීමත්ව තබා ගැනීමට.
Have you heard this saying? ඔබ අසා තිබෙනවද මේ කියමන? Healthy mind lives in healthy body. නිරෝගිමත් මනසක් ජීවත් වෙන්නේ නිරෝගිමත් සිරුරක් තුලයි. That means ඒ කියන්නේ if you want to be successful ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් your physical as well as mental state should be well. ඔබේ ශාරීරික මෙන්ම මානසික තත්ත්වයක් යහපත් විය යුතුයි. We can get many benefits. අපිට පුළුවන් ගොඩක් වාසි ගන්න by doing sports. ක්‍රීඩා කිරීමෙන්. Sports help us to be healthy. ක්‍රීඩාව අපිව උදව් වෙනවා අපිට නිරෝගීමත්ව සිටීමට. If we do not spend the energy of our body, අපි වැය කළේ නැත්නම් අපේ ශරීරයේ ශක්තිය, we will get sick. අපිට අසනීප වෙනවා. If we are not active, අපි ක්‍රියාශීලී නැත්නම්, we will become overweight. අපි බර වැඩි වෙනවා. And it is not good for our health. ඒ හොඳ නෑ අපේ සෞඛ්‍යයට. It leads to high blood pressure. එය අධි රුධිර පීඩනයට හේතු වෙනවා. And causes heart diseases. ඒ වගේම හෘද රෝග වලට හේතු වෙනවා. Sports will burn extra calories. ක්‍රීඩාව පුලුස්සනවා extra calorie අමතර calorie and help us to be healthy. අපිට නිරෝගීමත්ව ඉන්න උදව් කරනවා. Accepting both victory and defeat is another advantage. Accepting කියන්නේ පිළිගැනීම දෙකම. ජය පරාජය දෙකම පිළිගැනීම. තවත් වාසියක් අපිට ලබා ගන්න පුළුවන් ක්‍රීඩා කිරීම. It is a good quality that children must have. ඒක හොඳ ගති ගුණයක්. ළමයි ළඟ තිබිය යුතු. As children, it is very necessary to learn. ළමයි වශයෙන් වැදගත් ඉගෙන ගැනීම. Take correct decisions. නිවැරදි තීරණ ගැනීම. At the right time. නිවැරදි වෙලාවට. We can achieve this ability by doing sports. අපිට පුළුවන් ළඟා කරගන්න මේ හැකියාව ක්‍රීඩා කිරීම. It also promotes leadership qualities and personality. ඒකම නායකත්ව ගතිගුණ සහ පෞරුෂත්වයත් වැඩි කරනවා මේකෙන්. Sports increase the team spirit quality. ක්‍රීඩාව වැඩි කරනවා team spirit quality. කණ්ඩායම් හැඟීම. And teach us the value of time. උගන්වනවා අපිට කාලයේ වැදගත්කම ගැන වටිනාකම ගැන. Therefore, I think එනිසා මම හිතනවා doing sport is ක්‍රීඩා කිරීම very important for both young and old. ඉතාම වැදගත් කියලා තරුණ මහලු දෙගොල්ලටම. Please do sports and be healthy. කරුණාකර ක්‍රීඩා කරන්න සහ නිරෝගීමත් වන්න. Thank you for listening. ස්තුතියි සවන් දුන්නාට. මේ විදියට ආරම්භය සහ අවසානයේ මේ ආකාරයට තියෙන්න ඕනේ මැදට. ඇයි අපි ක්‍රීඩා කළ යුත්තේ කියන කරුණු ටික ඇතුළත් වෙන්න ඕනේ. Okay. එහෙමයි අපි ස්පීච් එකක් ලියන්න આવොත් ලියන්න. Next one is a dialogue. මොන ඊළඟ එක dialogue එකක්. මේ පයින් එකයි අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ. ඕගොල්ලන්ට මේ ලියන හැටි දැනගන්න අවශ්‍ය හින්දා තමයි මේ ඔක්කොම කියලා දෙන්නේ. Two friends express their views on online learning. යාළුවෝ දෙන්නෙක් අදහස් ප්‍රකාශ කරනවා online learning ගැන. They discuss the good and bad points. ඒගොල්ලෝ සාකච්ඡා කරනවා හොඳ සහ නරක කාරණු ගැන. Complete the following dialogue. සම්පූර්ණ කරන්න පහත දෙබස. Setmi and Rasuni තමයි කතා කරන්නේ. Setmi. Online learning is very good source of learning during the lockdown. Online ඉගෙනීම ඉතාම හොඳ සම්පතක් lockdown කාලයේදී. Don't you think so? ඔබ එහෙම හිතන්නේ නැද්ද? Yes, it is very useful for our studies. ඔය ඉතා වැදගත් අපේ ඉගෙනීම් කටයුතු වලට.
I could watch many video lessons related to science. මට පුළුවන් වුණා ගොඩාක් වීඩියෝ පාඩම් බලන්න විද්‍යාවට සම්බන්ධ. රසුනේ. I also learn a lot of useful English lesson. මාත් ඉගෙන ගත්තා. ප්‍රයෝජනවත් ඉංග්‍රීසි පාඩම් through YouTube එක හරහා. Online learning has become popular. Online learning එක ජනප්‍රිය වෙලා තියෙනවා. Recently මෑතකදී due to the corona pandemic. corona වසංගතය නිසා. Yes, many of my friends study at home well. ගොඩක් මගේ යාළුවෝ ඉගෙන ගන්නවා නිවසේ සිට. හොඳින්. But some of my friends have problems on online learning. නමුත් සමහර මගේ යාළුවන්ට ගැටලු තියෙනවා online learning වලදී. What are they? මොනවද ඒ? Danudi has no signals to her home. Danudiට නෑ signal ගෙදරට. She has to climb to her roof. එයාට සිද්ධ වෙලා තියෙනවා වහලට නගින්න to get them properly. ඒව ලබා ගන්න. Sairu hasn't got a computer or a smartphone. Sairuට නෑ computer එකක් හෝ smartphone එකක්. She joins me to learn online. මාත් එක්ක එකතු වෙන්නේ online කරන්න. My friend Sonali lives in a remote area. මගේ යාළුවා සොනාලි ඉන්නේ දුෂ්කර ප්‍රදේශයක. And she hasn't got signals at home. එයාටත් නෑ signal කොහෙත්ම. Yes, these are the technical problems we face in online learning. මේවා තමයි තාක්ෂණික ගැටලු අපි මුහුණ දෙන online learning වලදී. The government can solve this problem. රජයට පුළුවන් විසඳන්න මේ ගැටලු. How can they solve them? කොහොමද ඒගොල්ලෝ විසඳන්නේ? They can strengthen the signal power to the whole country. එයාලට පුළුවන් ශක්තිමත් කරන්න signal power එක to the whole country. සම්පූර්ණ රටටම. Not only that, ඒ විතරක් නෙමෙයි. They have to provide tabs to all the poor students. ඒගොල්ලන්ට පුළුවන් සපයන්න tabs. ඔක්කොම දුප්පත් ළමයින්ට. Then all the students can learn safely. එවිට සියලුම සිසුන්ට පුළුවන් ආරක්ෂිතව ඉගෙන ගන්න at home. නිවසේදී. During this epidemic COVID-19. මේ COVID-19 වසංගත කාලයේදී. It's true. ඒක ඇත්ත. Our teacher is coming. අපේ ගුරුතුමා එනවා. Let's go to the classroom. අපි යමු පන්ති කාමරයට. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ඩයලොග් එක ලියන්න. ඔයාලට මේ 16 වෙනි ප්‍රශ්නේදී එකක් තෝරගන්න තියෙන්නේ. ඔයා හොඳින් කියවා පහසු එක තෝරගන්න. ඊට කලින් මේවට ලියන්න පුහුණු වෙන්න. මීට අමතරව සමහර විභාගවලදී කතන්දරයක් ලියන්නත් වෙනවා. අපි ඒක ඇතුළත් කරලා නැහැ මේකට. මුලින් වාක්‍ය කීපයක් දීලා එක වාක්‍යයක් දීලා කතාව දිගටම ලියාගෙන යන්න තියෙන්නේ. අන්න ඒ ආකාරයටයි 16 වෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. මං හිතන්නේ අද ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්ත කියලා මේ දෙවෙනි පේපර් එක ගැන. ඒකේ ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ වුණාට කාලය පැය 2ක්ම ලැබෙනවා. ලියන්න වැඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. ඔයා කාලය ඉතිරි කරගන්න. මේ රචනා ලියන්න එහෙම මුලින් ලැබෙන කාලය ඉතිරි කරගෙන ඒ හොඳින් ලිවීමට උත්සාහ කරන්න. එහෙනම් අපි තවත් අනුමාන ප්‍රශ්න පත්‍රයකින් හමු වෙමු. Thank you for watching. Good luck children.